වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. රිෂාඩ්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි. අත්අඩංගුවට ගන්නයි නීතිපතිගෙන් පොලිසියට නියෝග. රෙඩ් ආඥාවක් ඉල්ලා රියාජ් බදියුදීන් අභියාචනාධිකරණයට. බ්‍රැන්ඩ් එක්ස්පෝ අදත් ඉහළට. කොළඹින් ආසාදිතයන් 160ක්. මේ කොළඹ ආසාදිතයන් හම්බ වුණාම එය අතිරේමේ ඉඩකඩ වැඩි. රෝගීන් සංඛ්‍යාව වැඩි නොවෙන්න කටයුතු කිරීම වහවහ කරලා යුතුයි. හිටපු ජනපති පාස්කු කොමිසමේදී පූජිත් පතුරු ගසයි. රනිල් වික්‍රමසිංහ දෙවන දිනටත් කොමිසම හමුවට. නීති කැඩූ ETI ආයතනය ගැන කඩිනම් පියවර ගැනීමට කැබිනට් අනුමැතිය. සුනාමි බියකින් බේරුවල කැළඹේ. සුනාමි තත්ත්වය මුකුත් නැහැ. ඒව අපිට එහෙම ලිඛිත දැනුම් දීමක් නැහැ. එහෙනම් බය වෙන්න එපා කවුරු. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නයි නීතිපතිවරයා කළ දැනුම් දීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද ප්‍රතික්ෂේප කළා. මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ අදාළ සැකකරුවන්ට එරෙහි චෝදනා සඳහා වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය ඇති බවයි. ඒ අනුව නීතිපතිවරයා පොලිසියට දැනුම් දී ඇත්තේ පවතින නීතිය යටතේ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගන්නා ලෙසයි. දවසේ පුවත 2019 ජනාධිපතිවරණයේදී පුත්තලමේ සිට මන්නාරම දක්වා ඡන්දදායකින් ප්‍රවාහනය කිරීමට රජයේ මුදල් අවභාවිත කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකුට එල්ල වී තිබුණා. ඡන්දදායකින් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගැනුණු ලංගම බස් රථ සඳහා ගෙවා තිබූ මුදල රුපියල් ලක්ෂ 95 ඉක්මවනවා. අදාළ සිද්ධියත් සමග එවක විපක්ෂ මන්ත්‍රී සනත් නිශාන්ත මහතා චෝදනා කළේ පුත්තලමේ ඡන්දදායකින් පිරිසක් මන්නාරමේද ලියාපදිංචි කර ඔවුන් ප්‍රවාහනය කිරීම සඳහා මෙලෙස කටයුතු යොදා තිබූ බවයි. මෙහෙට ඡන්ද 17000ක් ලියාපදිංචිලා තියෙනවා ඔරිජිනල් ඩෙන්ටි කාඩ් එකෙන්. ඒ අය කියන විදිහට. තව ඡන්ද 10000ක් විතර හොරට ලියාපදිංචි කරලා තියෙනවා මන්නාරම දිස්ත්‍රික්කේ. දැන් මෙයාලා සැලසුම් කරන්නේ හෙට උදේ 7:08 වෙද්දි මෙහි තියෙන ඡන්ද ටික දාලා ඉවර කරලා. එතනින් පස්සේ අර හොර ඡන්ද දාන්න මන්නාරමට පිටත් වෙන්න. මැතිවරණ නීති උල්ලංඝනය කිරීමෙන් රාජ්‍ය ත්‍රස්තවාදයේ යොදමින් ඡන්ද මංකොල්ලයක් කණ්ඩායි මෙයාලා මේ සූදානම්. මෙම සිදුවීම සම්බන්ධව අප හිරු CIA ඔස්සේ අවස්ථා කිහිපයකදී වාර්තා කළ අතර පසුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා. ඩිස්ප්ලේස් ෆෝරම් කියලා ඒ සංවිධානය තමයි ඒකට සල්ලි ගෙවලා තියෙන්නේ. අමාත්‍යාංශයේ තමයි සම්බන්ධ වීම කරලා මම හිතන්නේ ලක්ෂ 95කට වැඩි මුදල් ජනතාවගේ මුදල් එකතු කරලා ඒ සංවිධානය හරහා තමයි වියදම් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ SM යාසීන් සහ එහි ගණකාධිකාරී ඒ මනෝරංජන යන අය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද නියෝග කළා. ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා. එහිදී මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර සිටියේ සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත්ව ඇත්තේ පොදු දේපල පනත යටතේ වන චෝදනා පවයි. එවැනි චෝදනා සඳහා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තු අවශ්‍ය නොවන බවත් වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය ඇති බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. ඒ අනුව ක්‍රියා කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මීට අදාළ නඩුව ලබන 27 වෙනිදා යලි කැඳවීමට නියෝග කළා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්
සම්සුඩීන් මොහමඩ් යාසින් අලගරත්නම් මනෝරංජන් යන අය සැකකරුවන් වශයෙන් නම් කර එම අයගේ ප්‍රකාශ සටහන් කර ගැනීමටද අපරාධ නඩු විධාන සංග්‍රහයේ අදාළ ප්‍රතිපාදනයන් යටතේ අදාළ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් එම අය සැකකරුවන් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමටද ගරු නීතිපතිතුමා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. වරෙන්තුවක් අනවශ්‍ය බව මහේස්ත්‍රාත්තුමා ප්‍රකාශ කර ඇති බැවින් සැකකරුවන් නීතියට අනුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසට ගරු නීතිපතිතුමා විසින් උපදෙස් ලබා දීමක් සිදු කරනු ලැබුවා. දවසේ පුවත වෙන වෙනම චලනය වන තල තුනක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිදු රැවුල බෑමක්. ඔබත් අදම බිග් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. මෙනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ ව්‍යාප්තියෙන් පසු COVID-19 වෛරසය මේ වන විට දිස්ත්‍රික්ක 21ක් වෙත පැතිරී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. මේ අතර කොවිඩ් ආසාදිත පුද්ගලයන් තිදෙනෙකු සංචරණය කිරීම හේතුවෙන් බොරැල්ල ප්‍රදේශයේ වෙළඳසැල් 6ක්ද වසා දැමුණා. COVID-19 ගෝලීය වසංගත තත්ත්වය ඇතිවීමත් සමග අවස්ථා තුනකදී ප්‍රධාන කොවිඩ් පොකුරු තුනක් මෙරට නිර්මාණය වූ අතර ඉන් වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන්. අද මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 49 දෙනෙකු වාර්තා වුණා. ඉන් 32 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වන අතර සෙසු 17 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන්. ඒ අනුව එම පොකුර 1446 දක්වා ඉහළ ගියා. පසුගිය 4 වනදා සිට අද දක්වා බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර වර්ධනය වූ ආකාරයයි මේ. මෙතර කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලයේ 7 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද පෙරවරුවේ වාර්තා වුණා. එම ආසාදිතයින් අතුරින් එක් අයෙකුගේ බිරිඳ රත්මලාන ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවක සේවය කිරීම හේතුවෙන් එම ශාඛාවද తాවකාලිකව වසා දැමුණා. ඔක්තෝබර් 6 වෙනිදා කොල්ලුපිටියේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ 217ක් PCR පරීක්ෂණ සිදු කරනු ලැබුවා. මෙහිදී 7 දෙනෙක් COVID-19 රෝගී තත්ත්වය වැළඳී ඇති බව ඊයේ දිනේදී එම වාර්තා අපට ලබා දී තිබෙනවා. මේ සියලු දෙනාම කොළඹ නගරයෙන් පිටත පදිංචිකරුවන්. COVID-19 ආසාදිතයන් තිදෙනෙකු සංචරණය කර තිබීම හේතුවෙන් බොරැල්ල ප්‍රදේශයේ වෙළඳසැල් 6ක් වසා දැමීමටද සෞඛ්‍යාංශ පියවර ගත්තා. මේ අතර දෙමටගොඩ ප්‍රදේශයේ කාන්තාවකටද COVID-19 ආසාදනය වී ඇති අතර ඇගේ ආශ්‍රිතයන් 150 දෙනෙකුට පමණ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. මේ අතර මාලිගාවත දුම්රිය බලවේග දහවනාගාරයේ සේවකයෙකුගේ භාර්යාවට COVID-19 ආසාදනය වීම හේතුවෙන් අදාළ සේවකයා සහ ඔහු සමග සිටි පුද්ගලයන් 6 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බව දුම්රිය සාමාන්‍ය අධිකාරී කාර්යාලය නිවේදනය කළා. දැනට මේ ඇඟලුම් කම්පන සම්බන්ධයෙන් යම් පරීක්ෂණයක් සිද්ධ වෙනවා. මේ වන විට එය පැමිණිල්ලක් විදිහටම සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබිලා තියෙනවා. ඒ අනුව එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ මේ පිළිබඳව පරීක්ෂණ කෙරෙනවා. මේ වෙනකොට ග්‍රාමීයව COVID-19 රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් තියෙනවා. අපි නොසැලකිලිමත්ව කටයුතු කරොත් එය සිදුවිය හැකියි. දැනට දිස්ත්‍රික් 21ක රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ඒ දිස්ත්‍රික් 21ේම රෝගීන් පිළිබඳව නිවැරදිව සොයා බැලීමක් කෙරෙනවා. ඊට අමතරව මහ ජනතාව අවබෝධ කරගන්න ඕනි කොවිඩ් වෛරස් එක පැතිරෙන්නේ ඉතාමත් සුළු ඉඩකඩක් තියෙන පරිසරයක වැඩි පිරිසක් හිටියොත්. ඒ නිසා පුළුවන් තරම් සමාජ ක්‍රියාවලින් රැස්වීම පැවැත්වීම කණ්ඩායම් මුණ ගැසීම් අනාගතයේදී හෝ සිදු කරනවා නම් එය බොහෝ විවෘත ස්ථානවල සිදු විය යුතුයි. තවමත් අපිට පාලනය කරගන්න පුළුවන් තත්වයක තියෙන්නේ. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ කොළඹ ජනගහනය ඉතාමත් බහුලයි. ඒ නිසා අවදානමක් තියෙනවා මේ කොළඹ ආසාදිතයින් හම්බ වුණාම එය පැතිරීමේ ඉඩකඩ වැඩි. කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තාම 160ක් වසංගත රෝග විද්‍යා ඒකකයේ විසින් රෝගීන් හඳුනා ගැනීම වාර්තා කරලා තියෙනවා. නිසා තමයි අපි හැම වෙලේම කියන්නේ පූර්ව සූදානමකින් යුක්තව රෝගීන් සංඛ්‍යාව වැඩි නොවෙන්න කටයුතු කිරීම වහවහ කළ යුතුයි. අපිට රෝහල් ඇඳන් ගන්න සීමාකාරී සාධකයක්. ඒකට අපි විකල්ප අඳුන ගන්න වෙනවා. අපිට ලංකාවටම තියෙන ICU බෙඩ් 600ක් වගේ. ඒතර ඒ ටික පුරව ගන්න නැතුව මේක පාලනය කරන එක තමයි අපිට තියෙන අභියෝගය. ඊගාට PCR ටෙස්ට් ගන්න. දැන් හොඳ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. නමුත් අපි මේ ක්‍රියාවලිය ඇතුලේ අඩුපාඩු කිහිපයක් දකිනවා. පරීක්ෂණ සාම්පලයක් ගත්තට පස්සේ වාර්තා වෙන්න දවස් 4-5ක් යනවා නම් දැන් ගැටලුවක් තියෙනවා. ඒ වගේම මෙතන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපිට මෙච්චර බැරෑරුම් තත්ත්වයක් ඇවිල්ලා අපේ සමහර සෞඛ්‍ය අංශ ක්‍රියා කරන විදිය. දැන් වසංගත රෝග විද්‍යාංශයේ ඉන්න සමහර දෙනෙක් තාමත් විශ්වාස කරන්නේ නැහැ. Taman ළඟ තියෙන දත්ත ටික පාර්ශවකරුවන් අතර බෙදා ගන්න ඕනේ. අපි සෞඛ්‍ය ඇමතිතුමියට යෝජනා කළා මේ යන විදිය සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. ඒ නිසා කරුණා කළා මෙහෙයුම් මැදිරියක් ආරම්භ කරන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය. අද උදේ මම කතා කළා මෙහෙයුම් මැදිරියට. තාම වසංගත රෝග විද්‍යාංශයෙන් දත්ත ටික දීලා නැහැ මෙහෙයුම් මැදිරියට. ඊළඟ මහ ජනතාවට මෙතෙන්ද තියෙන වගකීම. අත්‍යවශ්‍ය දෙයකට මේ මොහොතේදී එළියට බහිනවා නම් අදිෂ්ඨානයක් ඇති කරගෙන එළියට බහිමු. අපි කොවිඩ් ගෙදර අරන් යන්නේ නැහැයි කිය. කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන්ද ඊයේ නව ආසාදිතයන් 22 දෙනෙකු වාර්තා වුණා. කෙසේ වෙතත් නිදහස් වෙළඳ කලාපවල නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති වෙත
සඳහන් කළේ. ඇඳිරි නීතියේ පවතින ප්‍රදේශවලින් හැර සෙසු ප්‍රදේශවලින් පැමිණෙන සේවකයන්ගේ සහභාගීත්වයෙන් කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු සිදු කරන බවයි. කොවිඩ් ආසාදිතයන් 45 දෙනෙකු සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් කටුනායක සීදුව රද්දොළුගම හා ආණ්ඩියම්බලම යන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කළා. එම ආසාදිතයන් අතර ආණ්ඩියම්බලම ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අංශයේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු කළ ගුරුවරියකද වනවා. මේ වෙනුවට සීදුව සෞඛ්‍ය වෛද්‍යනාරි කොට්ටාසයට රෝගීන් 102ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ රෝගය පැතිරීමේ අවදානමක් දැනට තියෙනවා. දැනට යුද හමුදාව සහ පොලිසිය එක්ව දැන් නිරෝධන කටයුතු කරමින් පවතිනවා. මේ අතර කඳාන රිලවුල්ල, ජායල, තුඩැල්ල හා මිනුවන්ගොඩ ප්‍රදේශවලින් හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 201ගේ පමණ PCR පරීක්ෂණ ජායල මහජන ක්‍රීඩාංගණයේදී සිදු කළා. රෙලවුල්ල ප්‍රදේශයේ පාසලක සිව්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් දැරියගේ පන්තිභාර ගුරුවරයා ඇතුළු ළමුන් 25 දෙනෙකුද ඒ අතර වනවා. වේයන්ගොඩ නයිවල සතිපොළ භූමියේදීත් පුද්ගලයන් 400ගේ පමණ PCR පරීක්ෂණ කටයුතු අද සිදු කෙරුණා. ගම්පහ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරන දැරියකට කොවිඩ් ආසාදිත බව වාර්තා වීමත් සමග ඇයගේ ආශ්‍රිතයන් 80කට පමණ PCR පරීක්ෂණ කටයුතු සිදු කළා. පසුගිය 3 වනදා රකිල්ලගස්කඩ ප්‍රදේශයේ සිට පැමිණි වන්දනා නඩයක සිව් දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග වසා දැමුණු මාවනැල්ල අලුත් නුවර දේවාලයේ කපු මහත්වරුන් පූජා බහන්න වෙළඳසැල් හිමියන් ඇතුළු පිරිසකට PCR පරීක්ෂණ කටයුතු සිදු කෙරුණේ මෙලෙසින්. මෙතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ පළමු පෙළ ආසාදිතයින් හා සමීප සම්බන්ධතා පැවැත් වූ හික්කඩුව කළුපේ ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ සිව් නමක් සහ රියදුරා ලෙස කටයුතු කළ පුද්ගලයාගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා. එයිම භික්ෂුන් වහන්සේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දානමය පින්කමක් සඳහා සහභාගී වී තිබීම හේතුවෙන් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලා ගොස් බීමතින් මාර්ගයේ වැඩි සිටියේදී සොයාගත් පොලිස් කොස්තාපල් රියදුරාගේ සේවය වහම ක්‍රියාත්මක වන පරිදි අත්විඳීමට කටයුතු කර තිබෙනවා. මොහු දැනට නිරෝධායනට ලක් කර ඇති අතර එම කටයුතු අවසන් වූ පසු නිරෝධායන පනත යටතේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. මෙතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කොවිඩ් ආසාදිත සිසුවිය සමීපව ආශ්‍රය කළ හංගුරන්කෙත ප්‍රදේශයේ පදිංචි සිසුවියකගේ සහ ඇගේ ආශ්‍රිතයන් 17 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. COVID-19 වෛරසය ආසාදිත තරුණියක් සහ 76 වරිදි ඇගේ මිත්තණිය පසුගිය 11 වනදා අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රාදේශීය රෝහල වෙත පැමිණ ප්‍රතිකාර ලබාගෙන තිබීම හේතුවෙන් වෛද්‍යවරයෙක්, හෙදියක් සහ කනිෂ්ඨ සේවකයන් දෙදෙනෙකු නිරෝධායනට යොමු කර තිබෙනවා. එමෙන්ම මාලදිවයිනේ සිට සිව් මාසකට පෙර මෙරටට පැමිණ නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පසු කහවත්ත වැල්ලඳුර ප්‍රදේශයේ නිවසට පැමිණි පුද්ගලයෙකු යලි විදේශගත වීම සඳහා PCR පරීක්ෂණයට යොමු වී ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ ඔහුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි. ඒ අනුව ඔහුගේ නිවසේ සහ වෙළඳසැල් 12ක පිරිසක් ස්වයං නිරෝධායනට යොමු කෙරුණා. මේ අතර COVID-19 වැළඳී ඇති බව තහවුරු වූ අදාළ පුද්ගලයා සමග ලංකා විදුලි බල මණ්ඩලයේ සබරගමුව පළාත් ප්‍රධාන කාර්යාලයේ රියදුරෙකු මොටර රථයකින් ගමන් කර තිබීම හේතුවෙන් එම කාර්යාලය සහ ඔහු ගමන් කර තිබූ රත්නපුර උප විදුලි කාර්යාලය විෂ බීජහරණය කළා. විදුලි බල මණ්ඩලයේ අදාළ සේවකයා නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. මේ පොකුර වඩාත් අභියෝගාත්මක පොකුරක්. නමුත් මේ වෙනුවකට පාලනය කරලා තියෙන්නේ. මේ පාලනය බැයි සම්පූර්ණයෙන් නිම කරන්න සමහර විට මාසයක් දෙකක් ගත වෙනවා. ඒ වගේම තමයි භූගෝලීය වශයෙන් අද ගම්පහ ප්‍රදේශයෙන් ඈතට ගිහිල්ලා විවිධ ස්ථානවලින් අපි රෝගීන් හමු වෙනවා. ඒ හමුවීම රෝගීය පැතිරීමක් නෙවෙයි, හමුවීමක් පමණයි. මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒ පළාත්වල ඉන්න අයට තමන්ගේ ප්‍රදේශයේ බරපතල පොකුරක් ඇති වෙන එක වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා. මේ වෙද්දි වාර්තා වෙනවා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ඒකකවල උපරිම ධාරිතාවකට පැමිණලා තිබෙන්නේ කියලා. මේ වන විට දිගින් දිගටම රෝහල් හඳුනා ගනිමින් ඒවා වැඩි දියුණු කරමින් යනවා. ඒ නිසා අද වෙනකොටත් අපි හඳුනාගත් රෝහල් වලින් 75%ක් පමණයි පිරලා තියෙන්නේ. මේ ක්‍රියාවලිය නොකඩවා කිරීම හරහා ඉදිරියේදී යම් විදිහකින් මීට වඩා රෝගීන් හමු වුණත් ඒකට මුහුණ දීමට තරම් ඇඳන් සංඛ්‍යාවක් සූදානම් වෙලා තියෙනවා, සූදානම් වෙමින් පවතිනවා. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18ක විවෘතව පැවති ඔසුසැල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සපයන වෙළඳසැල් දින 3ක් වසා තැබීමට රජය ගත් තීරණයත් සමග එම ප්‍රදේශවල අද දක්නට ලැබුණු තත්ත්වයයි මේ. මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාවද 124 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දින සිට ඍජුව ඒ ප්‍රදේශවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනවා. වෙළඳසැල් විවෘත කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එයට හේතුව මේ සහනය ලබා දීම නිසා ඒ ප්‍රදේශවල සංචාරන සීමා වලට පරිබාහිරව සංචාරණය වැඩි වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට කොවිඩ් රෝගයේ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති වුණා. ඒකම මේ වන විට ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 124 දෙනෙක් ඉරිදා ඉඳලා කාලය තුල අත්අඩංගුවට
ගෙන තිබෙනවා. වාහන 37ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර සංචලන සීමා පනව ඇති ප්‍රදේශවල විදුලි විල්පත් මනු කියවීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින් ගැටලු ඇති කර නොගත යුතු බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. අපි මනු කියවීම කරද්දී සාමාන්‍යයෙන් අපි දවස් 30කට සැරයක් තමයි යන්නේ. එතකොට මේ ලොක්ඩවුන් කරපු ප්‍රදේශවල මේ දවස්වල නොකරට ඒක සතියක් අමාරක් සති දෙකක් පරක් වුණා කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒ කාලයට අනුපාතව තමයි අපි බිල හදන්නේ. මේ අතර COVID-19 ව්‍යාප්තිය හමුවේ ජංගම රුධිර කඳපුරු සංවිධානය කිරීම අවම වීම හේතුවෙන් අවශ්‍ය රුධිර සංචිත පවත්වාගෙන යාම සඳහා පරිත්‍යාගශීලී ඉදිරිපත් වන ලෙස ජාතික රුධිර පාරවරණ සේවය ඉල්ලා සිටිනවා. අපේ ජාතික රුධිර පාරවිල්න සේවයේ රුධිර මධ්‍යස්ථාන 104ක් රට පුරා පවතිනවා. එම මධ්‍යස්ථාන වලට පූර්ව දුරකථන ඇමතුමක් ලබා ගැනීමෙන් ඔබට කලින් වේලාවක් වෙන් කරවාගෙන එම ස්ථාන වලට පැමිණලා උදේ 8යි හවස 4යි අතර ඔබට රුධිර දායකත්වය සපයන්න පුළුවන්. එම දුරකථනාංක දෙක තමයි 011 533 2153 කියන දුරකථනාංකයත් 011 533 2154 කියන දුරකථනාංක දෙක ඇතිවී තිබෙන COVID-19 ව්‍යාප්තිය මර්ධනය කිරීම සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා අදහස් පළ කළා. ත්‍රිවිධ හමුදාව විසින් නිරෝධන මධ්‍යස්ථාන 96ක් පවත්වාගෙන යන 10500කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් නිරෝධායනය කරමින් පවතිනවා. ඒ වගේම අපි තාමත්ම කාරුණික ඉල්ලා සිටින පෞද්ගලික හෝ රජයේ ආයතන වෙත මෙම ආයතන පවත්වාගෙන යා හැකි ක්‍රමවේදයන් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙතින් උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ අනුව කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ආයතනයක කොවිඩ් ආසාදිතයෙක් හැටියට පත් වුවහොත් ඔවුන් වහාම කළ යුතු ක්‍රමවේදයන් සම්බන්ධවත් මෙවන විට සෞඛ්‍ය අමාත්‍යාංශ වෙතින් ඔවුන් වෙත දන්වා යවා තිබෙනවා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයන බදු අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට රාජ්‍ය තීරණය කර තිබෙනවා. මෙලෙස බදු ඉවත් කිරීම නිසා අද රාත්‍රියේ සිට ටින් මාළු ලොකු අසුරණයක් රුපියල් 200කට බීලූණු කිලෝවක් රුපියල් 100කට සහ සීනි කිලෝවක් රුපියල් 85ක මිලට ගැනීමට හැකිවනු ඇති. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසින් මිලදී ගන්නා විට පරිප්පු කිලෝවක් රුපියල් 150ක මිලට ගැනීමට විධිවිධාන සලසා ඇති බවයි. පාරිභෝගිකයාට සතොස් අලෙවිසල් වලින් සාධාරණ මිලට පොල් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවත් ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. එම ප්‍රවෘත්තිය නැවතත්. අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක ආනයන බදු අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට රාජ්‍ය තීරණය කර තිබෙනවා. මෙලෙස බදු ඉවත් කිරීම නිසා අද රාත්‍රියේ සිට ටින් මාළු ලොකු අසුරණයක් රුපියල් 200කට බීලූණු කිලෝවක් රුපියල් 100කට සහ සීනි කිලෝවක් රුපියල් 85ක මිලට ගැනීමට හැකිවනු ඇති. ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළේ මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසින් මිලදී ගන්නා විට පරිප්පු කිලෝවක් රුපියල් 150ක මිලකට ගැනීමට විධිවිධාන සලසා ඇති බවයි. පාරිභෝගිකයාට සතොස් අලෙවිසල් වලින් සාධාරණ මිලට පොල් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවත් ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. COVID-19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වන නව නීති රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය අද දිනය තුළ නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය සඳහන් කළා. හිරු ටීවී ඔස්සේ විකාශය වූ සලකුණ දේශපාලන සංවාද වැඩසටහනට එක්වෙමින් අමාත්‍යතුමිය මේ බව සඳහන් කළා. ඊයේ කියලා මම අද ගැසට් කරනවායි කියලා අලුත් රෙගුලාසි අද හෝ හෙට ඊයේ අද හෙට ඉංග්‍රීසි පිටපත මට අද ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඒක ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ. ඒකේ තව පොඩ්ඩක් කාරණා කීපයක් ඇත්තටම සංශෝධන වෙන්න තියෙනවා. නීති කෙටුම්පත් එකේ වැඩි වෙලාවක් යන එකක් නෑ. මම හිතනවා මට ඇත්තටම හෙට ගැසට් එක print එකට යවන්න පුළුවන් වෙයි කියලා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඇතම් බඩදාරින් වැඩ කරන පුද්ගලයන්ට කැමති නෑ. වැඩ කරන පුද්ගලයන් ඉදිරියට ආවොත් වැඩ නොකරන නැත්නම්ගේ නිර්වත ප්‍රදර්ශනය වෙනවා. ජනාධිපතිතුමනි මේක සෞත්තු දෙපාර්තමේන්තුවක් බවට පත් වෙලා තිබෙනවා. අපේ ජයරුවන් බණ්ඩාර මහත්මයා පිළිබඳව මේ ප්‍රශ්නේ මතුවුණා. ඇයි මෙහෙම පොළුගෙඩි මාරු වෙන්නේ? නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුරට පශ්චාත් උපාධිය කරන්න ඊය කරපු වෛද්‍යතුමා එතෙන්ට ආපුවම මේ වෙච්ච ඇත්තපදී
අර ජයරුවන් බණ්ඩාර මැතිතුමා වඩා එයා ග්‍රේඩ් එකකින් උසස් නිසා අමාත්‍යාංශයේ ලේකම්තුමා එතුමාව පත් කරලා තිබ්බා. ඒ කියන්නේ මේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පත් කිරීමක්ද? නෑ. එකම හේතුව ඒ හේතුවද? එකම හේතුව එච්ච. මම විශ්වාස කරනවා ජයරුවන් බණ්ඩාර මැතිතුමා කරපු රට කරපු සේවයට එකපාරටම එතුමාව එතනින් අයින් කිරීම යම්කිසි විදියක අපි නිවැරදි කළ යුතුයි. ඔබ දැනුවත්වද මේ වැඩේ වෙන්නේ ඇත්තටම? කිරීම කියන අවංකව. ඒතර මේ කතා ඉවරයි. chapter close. කරගෙන තියෙනවා. ඉතින් මම බලන්නේ මේක නිවැරදි කරන්න. දැන් ඔබ දන්නේ නැතුව අමාත්‍යාංශ ලේකම්වරයාට පුළුවන් ද මේ විදිහ වැඩක් කරන්න? පරිපාලනීය නායකත්වයේනේ අමාත්‍යාංශ ලේකම්තුමාට තියෙන. ඉතින් එතුමාට ඒක කරන්න පුළුවන්. අමාත්‍යවරිය හැටියට මේ පත් කිරීම ගැන ඔබ දන්නේ නැහැ. අවංකවම දන්නේ නැහැ ඔබ. ලේකම්වරයා අතින් මේ සිද්ධියේදී වරදක් සිදු වුණා කියලාද? මම කියන්නේ ලේකම්තුමාට ඒ සඳහා බලය තියෙනවා. නෑ මෙවර පත් කිරීම කරලා තියෙන්නේ වැඩාවරණය කරන්න. දැන් ඔබට මම යෝජනා කරන්නේ විමර්ශනයක් කරන්න. තරහකට නෙමෙයි. වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ඉන්නේ. ඔහු මාධ්‍යයට එන්නේ නැහැ, මතු වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ, දැකලා නැහැ. මොකද්ද මේ තත්ත්වය? ඒ සඳහා කැබිනට් මණ්ඩලයට මම කැබිනට් පත්‍රිකාවක් යොමු කළා. ලබන සතිය වෙනකොට මේ සම්මුඛ පරීක්ෂණය තියලා වඩාම සුදුසු පුද්ගලයන් කරන්න පුළුවන් වෙයි. කැබිනට් මණ්ඩලය තමයි අවසානයේ ආය සෞඛ්‍ය අවසන් වශයෙන් මේ මොකද මේ ඔබතුමීට උඩින් එහෙම නැත්නම් ඔබතුමිය දන්නේ නැතු. යම් දේවල් අමාත්‍යාංශ මට්ටමේ සිද්ධ වෙනවද? ඔබ එකපාරටම කඩා වැටුණා. හරියටම කිව්වා. මදුෂාන් කියන විදිහට ඔබේ තිබුණවර ජව සම්පන්න ගතිය සසිම් දීලත් මිනිස්සු කපලා දානවා. එහෙමත් ක්‍රම දැන් කොවිඩ් ඉවරයි කියලා ඔබතුමිය කිව්වා. ඒක මොකක්ද මේ தත්ත්වය පැහැදිලිව පාලනය කරගන්න පුළුවන් තැනකද අපිට තිබෙන්නේ? කෙටි කාලය තුල විශාල රෝගීන් සංඛ්‍යාවක් මතුවෙච්ච එකම අවස්ථාව මේ අවස්ථාව. ඒ වෙලෙට තමයි ඇති වෙන්නේ. අපිට මේ කිරිගහට එන්න වගේ මුළු ලෝකෙම අසමත් වෙච්ච වෙලාව ශ්‍රී ලංකාවේ අපි විතරයි කප් එක ගහලා හිටියේ කියලා අපිට ගහන්නේ කියලා කියන්න අමාරුයි. මම එයාපෝට් වලදී සමහර වෙලාවට පොඩි ලීක් එකක් එන්න පුළුවන්. ඉවරයි කියලා කියන්න බෑ. හැබැයි රජයක් විදියට අපි කරන්න පුළුවන් පරිමේ කරනවා. අපට විශ්වාසයක් තියෙනවා. සියලුම අර පහුගිය කාලේ ආපු පොකුරු ඔක්කොම නිවා ගත්තා වගේ අපිට මේ පොකුරත් නිවන්න හොඳයි. ජීවිත සිය ගණනක් බිලිගත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට වගකිව යුත්තේ හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන සිව් දෙනා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ පාස්කු ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් එහිදී වැඩිදුරටත් සාක්ෂි ලබා දුන් හිටපු ජනාධිපතිවරයා පූජිත් ජයසුන්දර මහතාගේ පොලිස්පති තනතුරට නොහොබිනා ක්‍රියාව රැසක් ජනපති කොමිසමට මුල්වරට හෙළි කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ඊයේ සාක්ෂි ලබා දීමට කැඳවා තිබුණේ දෙවන දිනටයි. 2015 ජනාධිපතිවරණයේදී ඔබට අවශ්‍ය කරන ජනමතය ගොඩනැගීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව ඔහු සාක්ෂි දෙමින් කොමිසම හමුවේ කියා සිටියා. ඒ කියන්න හදන්නේ එතුමාගේ ශක්තියෙන් මං ජනාධිපති වුණා කියලානේ. ජනාධිපති වුණාට පස්සේ ආණ්ඩු කරනකොට වුණ මහ බැංකු මංකොල්ලෙන් තමයි රනිල් වික්‍රමසිංහව මට දේශපාලන යක්ෂයෙක් වගේ පෙනුනේ. පස්සේ මට තේරුණේ මම නොගැලපෙන විවාහයක් කරගෙන අමාරු වැටුණා කියලා. යහපාලන රජය තුළ තිබූ දේශපාලන ඝට්ටනේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ බවට රාජ්‍ය නිලධාරීන් මේ කොමිසම හමුවේ සාක්ෂි දී ඇතනම් ඔබ එය පිළිගන්නවද? දේශපාලන ගැටුම හේතුවෙන් ත්‍රිවිධ හමුදාවට සහ ආරක්ෂක අංශවලට බලපෑමක් එල්ල වුණු බව මම විශ්වාස කරන්නේ නැහැ. එම ඝට්ටනය ආරක්ෂක කවුන්සිලයටද බලපෑම් එල්ල කළේ නැහැ. ඔබ ජනාධිපතිවරයා ලෙස සිටි කාලය තුළ ජාතික ආරක්ෂක කවුන්සිලයේ සතිපතා පැවැත්වුවාද? රට තුළ සාමාන්‍ය තත්ත්වයක් පැවති නිසා ආරක්ෂක කවුන්සිලය මාස්පතා පැවැත්වුවා. 2019 වර්ෂය තුළ ආරක්ෂක කවුන්සිල කීයක් ඔබේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණාද? ජනවාරි 14 සහ පෙබරවාරි 19 යන දෙදින තුළ පමණක් ජාතික ආරක්ෂක කවුන්සිලය පැවැත්වුවා. යලි ආරක්ෂක කවුන්සිලය රැස් වුණේ අප්‍රේල් 22 වන දින පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ලවීමෙන් පසුවයි. ජාතික ආරක්ෂක කවුන්සිලයට අගමැතිවරයා නොකැඳුවේයි? නෛතිකව අගමැතිවරයා ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවිය යුතුයයි නියමයක් නැහැ. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සුදුසු පුද්ගලයන් ආරක්ෂක කවුන්සිලයට කැඳවිය හැකියි. ඔබගේ දුරකාලය තුළ කාට හරි ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගී වීම තහනම් කර තිබුණාද? තහනම් කළේ නෑ. යම් යම් හැසිරීම් නිසා එන්න එපා කිව්වා. පූජිත් ජයසුන්දර මහතා ඔහුගේ දුරකාලය තුළ නොයෙකුත් විවේචනයන්ට ලක් වුණා. එයා ජාතික ආරක්ෂක කවුන්සිලයට ආපුහම ෆෝන් දෙකක් තියාගෙන අයිනකට වෙලා ඔබ ඉන්නවා. ගන්න තීන්දුව తీරන මොනවද දන්නේ නැහැ. දවසක් ආරක්ෂක කවුන්සිල් රැස්වීමෙන් පස්සේ මම පෞද්ගලිකව හමු වෙලා කිව්වා පූජිත් ආරක්ෂක කවුන්සිලේ වැඩ කටයුතු වලට අවධානය දෙන්න කියලා. ඔහොමින් එපා කියලා. මොකද ඔහු කිසිම දවසක ජාතික ආරක්ෂක කවුන්සිලේදී පොලිස්පතිගේ වගකීමක් ලෙස කරුණු දැක්වීමක් හෝ ඉදිරිපත් කරලා නැහැ. තව ගොඩක් දේවල් තියෙනවා යා ගැන කියන්න. 2018 මහනුවර ඇසළ පෙරහැරේදී නැටුවා.
ඒකට මාධ්‍ය පුළුල් ප්‍රචාරයක් දුන්නා. දවස් දෙකකට පස්සේ මම ගෙන්න ලැහුවා පූජිත් දියවඩන නිලමට නැට්ටුව මදි වෙලාද ඔයා නැට්ටුවේ කියලා. ඊට පස්සේ ආයෙත් දවසක් මාතර ඉස්කෝලේකට ගිහින් ළමයි ඉස්සරහා ටීචර්ස්ලාගෙන් ප්‍රශ්න අහලා එතනත් ප්‍රශ්නයක් ඇති කරගත්තා. තව තියෙනවා. පොළොන්නරුවේ අපේ ගමේ නාවික හමුදාව සංගීත සංදර්ශනයක් ලෑස්ති කරලා තිබ්බා. පූජිත් ඒකෙදි මගෙන් ඇවිල්ලා ඇහුවා සර් මම සින්දුවක් කියන්නද කියලා. මමත් ඉතින් ඔන්න ඔහේ හා කිව්වා. පූජිත් එතන හිටපු පොලිස් නිලධාරියෙක්ගේ අතේ පණිවිඩයක් එව්වා නිවේදකයා ඇනවුස් කරලා කිව්වා ඊළඟට පොලිස්පති සින්දුවක් කියනවා කියලා. පස්සේ පූජිත් වේදිකාවට නැගලා සින්දුවක් කිව්වා. දෙකක් කිව්වා. සාමාන්‍යයෙන් ජනප්‍රිය ප්‍රසිද්ධ ගායකයෙකුත් සින්දු 3ක් කියලා වේදිකාවෙන් බැහැලා යනවා. ඒත් පූජිත් 1 2 3ක් නෙවෙයි සින්දු 6ක් කිව්වා. ඒත් නැවැත්තුවේ නැහැ. තව ටිකක් හිටියනම් මිනිස්සු හූ කියයි කියලා බැරිම තැන මම නැගිටලා ආවා. මං වාහනේට නගිනවා දැකලා සින්දු කියන එක නවත්තලා ඇවිල්ලා පූජිත් මගෙන් ඇහුවා සර් මම සින්දු කිව්ව ලස්සනයිද කියලා. මං කිව්වා හොඳින්ද තමයි මම මේ යන්නේ කියලා. ඔන්න ඔය වගේ හැසිරීමක් තමයි පොලිස්පතිගේ තිබ්බේ ස්වාමීනි. මෙහිදී කොමිෂන් සභාව තුළ රැස්ව සිටි පිරිසට සිනහවක් ඇති වූ අතර ඒ වන විටත් එම සාක්ෂියට සවන් දීමට පැමිණ සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශාලාවේ කෙරවල අසුනක හිඳගෙන සිටියා. පොලිස්පතිවරයාගේ මේ වගේ ක්‍රියාකලාප නිසා මම අගමැති රොනිල්ට කිව්වා හම්බෙලා කතා කරන්න ඕන කියලා. පස්සේ රොනිල්, තලතා, මංගල, මලික් ඇතුළු 5 දෙනෙක් ඇවිල්ලා පූජිත්ගේ ක්‍රියාකලාප ගැන සාකච්ඡා කළා. පූජිත් එන්න කියලා උපදෙස් දුන්නා. කොහොමුණත් අපි එකට වැඩ කළා. ඔය මාව හම්බ වෙන්න බෑ, කෝල් කරන්න බෑ කියන කතා අමූලික බොරු. මොන උත්සවයකට ගියත් මම වාහනයෙන් බහින්න කලින් පූජිත් දොර ගාව. මම PSOට කියනවා පූජිත් ජයසුන්දර මහත්තයාට පොඩ්ඩක් අයින් වෙන්න කියන්න දොර අරගන්න බෑ කියලා. ඉතින් ප්‍රහාරයක් සිදුවිය හැකි බවට තොරතුරු දිගින් දිගටම ලැබී තිබියදීත් ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් නොසලකා හරිමින් තම වගකීම් පැහැරහැර ඇති බව මට පේනවා ස්වාමීනි. කවුද වගකීම් පැහැරහැරි නිලධාරීන්? වගකීම ගත යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා. ප්‍රහාරයක් පිළිබඳ තොරතුර පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට ලබා දීම සිදු කර ඇත්තේ කවුද? නිලන්ත ජයවර්ධන හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ. එසේනම් ප්‍රහාරය වළක්වා නොගැනීමේ නම් ලයිස්තුවේ ඇයි ඒ නම නැත්තේ? එම ප්‍රශ්නය ඇසීමත් සමග හිටපු ජනාධිපතිවරයා සුළු මොහොතක් නිහඬව සිටි අතර පසුව සභාපති විනිසුරුවරයා එම ප්‍රශ්නය නැවත යොමු කළා. ප්‍රධාන වශයෙන්ම වගකිය යුත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා. ලද තොරතුර පිළිබඳ ප්‍රධාන වගකීම ඇත්තේ කාටද? කවුරුන් හෝ කෙසේ හෝ එම තොරතුර මට දැන්විය යුතු තිබුණා. ඒ කියන්නේ හේමසිරි ප්‍රනාන්දු, පූජ්‍ය ජයසුන්දර, සිසිර මෙන්ඩිස්, නිලන්ත ජයවර්ධන යන 4 දෙනාම මේකට වග කියන්න ඕන ස්වාමීනි. අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ සාක්ෂි විමසීම එළඹෙන 14 වෙනිදා පසුරුවතේ කල් තිබුණා. මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද දෙවන දිනටත් සාක්ෂි ලබා දීමට පැමිණියා. හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය 6 වෙනිදාද සාක්ෂි ලබා දීමට පැමිණි අතර එහිදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කළ ඉල්ලීමක් මතයි සාක්ෂි විමසීම අද දක්වා කල් තිබුණේ. ඔහු මේ වන විටත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කළා. ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් නිකුත් කළ නිවේදනය මගින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීමේ ගමන තවදුරටත් ශක්තිමත් වන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක්‍රිය කළ යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ සුරැකෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බවත් ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ගරු කටයුතු මහා සංඝරත්නය රටට එරෙහිව අනතුරක් පැමිණෙන සෑම මොහොතකම එය ආපසු හරවන්නට කටයුතු කළ ඉතිහාසය නැවත වරක් මෙම නිවේදනය තුළින් ගම්‍ය වන බවයි. එකී නිවේදනයේ සියලු කරුණු කෙරෙහි සමගි ජනබලවේගයේ අවධානය යොමු කළ බවත් 20 වෙනි සංශෝධනයේ පරාජයට පත් කිරීමේ ගමන තවදුරටත් ශක්තිමත් කිරීමට ධෛර්යය හා අධිෂ්ඨානය ඒ තුලින් ලද බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානායක හිමියන් සහ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ වැඩ බලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය ගංතුනේ අසජී හිමියන්ද ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ශ්‍රී ලංකා රාමඤ්ඤනිකායේ කතිකාවතේ සදාමෙදව රාමඤ්ඤනිකායක භික්ෂුන් වහන්සේලා වශයෙන් දේශපාලනමය වැඩවලට සම්බන්ධ නොවී සිටින්නේ යම්කිසි අවස්ථාවකදී රාමඤ්ඤනිකායක භික්ෂුන් වහන්සේලා දේශපාලනික කටයුතු වලට සම්බන්ධ වෙන
අයෝග්‍ය බව සිතා ඒවායින් ඈත්ව නිකායේ කතිකාවත ගෞරව කරමින් නිකායක සම්ප්‍රදාය ආරක්ෂා කරනවා නම් ඒ තමයි වැදගත්. අපේ ආන්දෝලනේ ඊයේ රාමඤ්ඤ මහානිකාය සහ අමරපුර නිකාය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරලා තිබුණා. අපේ ලේකම් හාමුදුරුවෝ දෙනමම මාධ්‍ය සාකච්ඡාවක් හැඳවලා තිබුණා. අපේ ආන්දෝලනේ ඒ ප්‍රකාශය අපි මේ දිනවල සාමාන්‍ය ශාරීරික වේද නිසා මා වැඩිපුර ගමන් කරන්න යන්නේ නැහැ කොහෙවත්. එතකොට ඊයේ වුණා කියන එක මා දන්නේ. නිකාය පිළිපදව කෙරේ නම් විශේෂයෙන්ම මා දැනුවත් විය යුතුයි. නැත්තම් එදාට ඉන්න මහානායක හිමියන් ඒවා දැනගත යුතුයි. මහානායක හිමියන් දන්නේ නැතුව ප්‍රකාශ කිරීම යෝග්‍ය නැති බව ලේකම්වරු දැනගත යුතුයි. අනිත් අයත් දැනගත යුතුයි. අපේ සංඝ සභාව තුළ මේ පිළිබඳව සාකච්ඡාවක් කෙරිලා නැහැ මෙතෙක්. ආණ්ඩුවම ප්‍රකාශ කරනවා මේ සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තුව කාරක සභා අවස්ථාවේදී සමහර වගන්ති වලට සංශෝධන ගේනවා කියලා. ඒ මොනවද කියලා අපි දන්නේ නැහැ. ඊළඟට මේ සංශෝධනයට අභියෝග කරමින් පෙස්සන් 39ක්ද කොහොද ඉදිරිපත් වුණා අධිකරණයට. ඒවා විභාග කරලා තීරණ අරගෙන තියෙනවා. ඒත් අපි දන්නේ නැහැ මේ තීරණ මොනවද කියලා. ඒ කිසිවක් නොදැන කවුරු හරි කියන දෙයක් උඩ අපට මතයක් ගොඩනගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මගේ පෞද්ගලික මතය හැටියට නම් දැනට විධායකයට තියෙන බලය මීට වඩා වැඩි වෙන්න ඕන තීරණ ගන්න. මේ සංශෝධනය වුණත් එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හොඳට කල්පනා කරලා බලලා තීරණ ගන්නවා නම් ඒක වැදගත් වෙනවා කියන එකයි මගේ පෞද්ගලික මතය. අනිත් එක ජනාධිපතිතුමාට 3/2 බලයක් දීලා තියෙනවා මේ තීරණ ගැනීම සඳහා. ඒ තීරණ ගැනීමේදී එතුමා වගකීමෙන් වැඩ කරයි කියන විශ්වාසය මා තුල තියෙනවා. මේ අතර 20 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය දැක්ම ඉදිරිපත් කරන ශ්‍රී ලංකා කතෝලික බිෂප්වරුන්ගේ සංසදයේ පෙන්වා දෙන්නේ නව ව්‍යවස්ථාවක් ගෙන එමේ පසුබිමක් පවතින බැවින් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යම් අර්බුද මතු කෙරුණද ඉදිරිපත් කර ඇති 20 වෙනි අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධන පනත් කෙටුම්පත මගින් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙහි ඇති බොහෝ අංග අහෝසි කිරීමට අපේක්ෂා කර තිබුණද එහි ඇති සාධනීය ලක්ෂණ රඳවා ගත යුතු බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා. ADI ආයතනයේ මූල්‍ය ආක්‍රමිකතා ඇතුළු තවත් ආක්‍රමිකතා රැසක් සිදුව ඇති බවට අනාවරණය වීම හේතුවෙන් ඒ පිළිබඳ කඩිනමින් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රමුක්වැල්ල මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධ කමිටු වාර්තාව නීතිපතිවරයාට යොමු කිරීම සඳහා ජනාධිපතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි. ඊයේ මාධ්‍යජාලය ඇතුළුව ETI ආයතනයේ දේපළ විකිණීම නීති විරෝධී ආකාරයට සිදුව ඇති බව එම සමාගමේ ආක්‍රමකතා පිළිබඳ සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේදී පසුගියදා අනාවරණ වුණා. එහිදී ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන ETI අධ්‍යක්ෂවරුන් රහස්‍ය ගිණුම් හරහා තැන්පත්කරුවන්ගේ මුදල් මිලියන ගණනින් අවභාවිත කර ඇති ආකාරයද කොමිසමේදී හෙළි වුණා. ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විමසීම පසුගිය සැප්තැම්බර් මාස 9 වනදා අවසන් කරනු අතර එහි අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දෙනු ලැබුවා. පසුගිය ජනවාරි මාසයේම ත්‍රිපුද්ගල කොමිසම පත් කෙරුණේ ETI තැන්පත්කරුවන් විසින් වරින් වර ඉදිරිපත් කෙරුණු අනාවරණය කිරීම හේතුවෙන්. කොමිසම හමුවේ ETI ප්‍රධානීන් මහ බැංකුවේ හිටපු නිලධාරීන් මෙන්ම තැන්පත්කරුවන්ද අවස්ථා කිහිපයකදී සාක්ෂි ලබා දුන්නා. මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා. එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම සම්බන්ධයෙන් සිදු වූ කියන අක්‍රමිකතා අයථා ක්‍රියා විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම හා වාර්තා කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් යුත් කමිසම මේ වෙනකොට ඒ වාර්තා අධිකර ජනාධිපතිතුමා ඉදිරිපත් කර ඇති අතර එකේ කොමිෂන් සභාවේ නිර්දේශ සහ නිර්දේශ මගින් සමාගම් නීතිය, මූල්‍ය සමාගම් පිළිබඳ නීතිය, මුදල් විසුද්ධීකරණ පනත, මූල්‍ය තොරතුරු වාර්තා කිරීමේ පනත, ඉඩම් විදේශිකයන්ට පැවරීමේ නීතිමය රාමුව මෙන්ම අණ්ඩ නීති සංග්‍රහ යටතේ වන වැරදි රාශියක් සිදු වී ඇති බව පෙන්වා දී ඇත. එසේම මූල්‍ය සමාගම් අධීක්ෂණය සහ නියාමනය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය කරන දෙපාර්තමේන්තුවේ මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍යභාවයක් සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන් මේ සඳහා එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමේ සිදු ඇති මූල්‍යමය හා දේපළ ගනුදෙනු පිළිබඳ ඉහත කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කඩමෙනෙන් නීතිමය පියවර ගැනීම පිණිස නීතිපතිවරයාට යොමු කිරීම සහ මහ බැංකුව බැංකු නොවන මූල්‍ය
ආයතන අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව මුලින්ම ප්‍රතිසංස්කරණය කර මූල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනයක ව්‍යුහයක් සකස් කරන මුදල් අමාත්‍යාංශයට දැනුම් දීම. අධිකරණ අමාත්‍ය සමාජයෙන් එම කමිෂන් සභා වාර්තා හා ඒ අනුව ඒ ගනු ලබන පියවරන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. විශාල වශයෙන් අක්‍රමිකතා ගණනාවක් අධීක්ෂණයට පත්‍ර වෙලා තිබෙනවා. කමිෂන් වාර්තාව අනුව ඒ සියලු දේ හැකි ඉක්මනින් ඒ සම්බන්ධව ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දුව කරලා තියෙනවා. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නීරෝගිමත් දිවියකට. COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අදත් ක්‍රියාත්මක කෙරුණා. කොවිඩ් මර්ධන මෙහෙයුම්වල නිරත සෞඛ්‍ය අංශ සමාජිකයන් වෙනුවෙන් මෙවර හිරු සහන යාත්‍රාවේ අවධානය යොමුව තිබෙනවා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය. අපේ රට විවිධ අපදාවන් වලට මුහුණ දුන් අවස්ථාවලදී රටේ ජනතාව වෙනුවෙන් පෙරමුණ ගන්නා හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ගම්නගර සිසාරා ක්‍රියාත්මක වූයේ COVID-19 වෛරස ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය මුඛ්‍ය පරමාර්ථය කරගනිමින් ඒ අනුව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ආරක්ෂක ඇඳුම් කට්ටල සහ මුවාවරණ තොගයක් බෙදා දීම අද සිදු කෙරුණා. අපිට මුඛාවරණ සහ අත්‍යවශ්‍ය උපකරණ රාශියක් බාර දුන්නේ මේ අවස්ථාවේදී. විශේෂයෙන්ම මේ සත්කාරය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලයට සහ රතුකුරුස් සංවිධානයට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය. බේරුවල අවට සුනාමි අවධානමක් ඇති බවට අද පෙරවරුවේ කෙරුණු දැනුම් දීමක් හේතුවෙන් ජනතාව දැඩි ලෙස කලබලයට පත් වුණා. ඊට හේතු වී තිබුණේ අද පැවැත්වෙන සුනාමි පෙරහුරුවක් පිළිබඳ දැනුම් දීමක් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබීමෙන් පසු ඒ හරහා බේරුවල පොලිසියට හා දීවර වරායට අදාළ පණිවිඩය යවා තිබීම හේතුවෙන් අද පෙරවරු 11:40ට පමණ සුනාමි අවදානමක් පවතින බවට බේරුවල දීවර වරාය හා අවට ප්‍රදේශවල ජනතාවට කෙරුණු දැනුම් දීම හේතුවෙන් මෙම කලබලකාරී තත්ත්වය ඇති වුණා. බේරුවල පොලිසිය පැවසුවේ සුනාමි අවදානමක් පවතින බවට බේරුවල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පොලිසියට මෙන්ම බේරුවල දීවර වරායටද කළ දැනුම් දීමක් මත ප්‍රදේශයේ දීවරයින් ඇතුළු ජනතාව දැනුවත් කිරීමට පියවරගත් බවයි. ලෙඩ කට්ටිය ඉන්නවා, හાર્ට් පේෂන්ට්ලා ඉන්නවා, පිළික රෝග කට්ටිය ඉන්නවා. දැන් එකපාරටම ඒගොල්ලෝ සුනාමි නාව කියලා උස්සකට දුවන්න එනකොට ඒගොල්ලෝ ඉබේම නිකම්ම මෙරළේ එනවානේ. රටවැද්ද ප්‍රශ්නයක් තියද්දී මේගොල්ලෝ මෙහෙම කලබලයක් කරා බේරුවන්නේ ජනතාව දුවන්න තියෙන උනා කරන්නේ. 11:40 විතර මට කතා කරා ප්‍රාදේශීය ලේකම්තුමා සඳහන් කරන්න කිව්වා කියලා සුනාමි තත්ත්වයක් තියෙනවා කියලා. මිස් කෙනෙක් කතා කරේ. ඉතින් මම අහුවා කවුද කිව්වේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් මෙහෙම කිව්වයි කියලා කිව්වා. එතකොට මම ස්ථාන බාර ආරක්ෂක නිලධාරීතුමන් මෙතනට ඇවිල්ලා කිව්වා පොලිසියේ නිලධාරී මහත්වරුන් ඇවිල්ලා කිව්වයි කියලා සුනාමි තත්ත්වයක් තියෙනවා. ටක් ගාලා දීවර කට්ටිය ඉවත් කරන්න කියලා. ඉතින් ඒකම වගේ මම ටක් ගාලා කඩමින් මම ශබ්ද විකාශන යන්ත්‍රමගින් නිවේදනය කරලා මෙහෙම තියෙනවා කියලා මම දැනුවත් කරා. ඒක වලට පස්සේ මට එනවා තොරතුරක් මේක කළුතර තිබ්බ අභ්‍යාසයක් වැරදිලා බේරුවල පාදිසිකම් කාර්යාලයට පැක්ස් එක ඇවිල්ලා කියලා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාරාධ්‍යක්ෂ කර්නල් ප්‍රදීප් මාපලගම මහතා පැවසුවේ දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක කරනු සුනාමි පෙරහුරුවකට සමගාමීව කළුතර දිස්ත්‍රික් කාර්යාලය මගින් අදාළ නිවේදන බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කර තිබූ බවයි. සුනාමි පෙරහුරුව කරන අතරතුර මේ අභ්‍යාසයේ අවස්ථාවන් එනවා. ඒ ආපු අවස්ථාවන් එකක් බේරුවල ප්‍රාදේශීය ලේකම්ට යවලා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ගිය යුතුයි. එතනින් යවලා ඒකේ තියෙනවා මොකද හේතුව බේරුවල කියලා තැනක් සඳහන් කරලා තියෙනවා. ඒක නිසා තමයි බේරුවලට යවලා තියෙන්නේ. යවුවට පස්සේ එතනින් පොඩක් මිනිස්සු කලබල වෙලා තියෙනවා බේරුවලට සුනාමියක් එනවා කියලා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වෙත මෙලෙස නිකුත් කරනු නිවේදනවල ටෙස්ට් යනුවෙන් සඳහන් කර තිබුණද ඒවා දැඩි අවධානයක් යොමු වන ආකාරයෙන් සටහන්ව තිබුණේ නැහැ. මෙලෙස සිදුවන අතපසුවීම් හමුවේ ජනතාව දැඩි කලබලයට පත්වීම අනිවාර්යෙන් සිදුවන්නක් බව බලධාරීන්ගේ අවධානයට පත්විය යුතු කරුණක්. කෙසේ වෙතත් පැතිර ගිය වැරදි ප්‍රචාරය සම්බන්ධයෙන් කළුතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විසින් ඒ අවස්ථාවේදීම බේරුවල පොලිසියට සහ බේරුවල දීවර වරාය බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම පාර්ශව විසින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගනු ලැබුවා. පුරා විරත්ය මුත් බෑ. එඳ බය වෙන්න එපා කවුරු. ඒක උනේ මේ කවුරුවත් දන්නේ නැහැ. පොලිසි තුනම දන්නේත් නැහැ. අර ඒ සමහර ගාමන්ට ඇරලා. මේ ඔක්කොම අපේ ප්‍රශ්නයක් ඇති වුණා. කොල්ලෝ ටීවී කරගෙන බේරුවල ප්‍රදේශීය ජනතාව මෙලෙස අසිරුතාවට පත් වූ නමුත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පස්වරුවේ නිවේදනය කළේ ජාත්‍යන්තර ආපදා අවම කිරීමේ දිනයට සමගාමීව දිස්ත්‍රික් ඒකක 4ක් තුළ ඉතා සාර්ථක පෙරහුරුවක් සිදු කළ බවයි.
නව ජීවන රටාවක් උදෙසා මීටරෙන් ජීවත්වෙමු. Let's be responsible to defeat COVID-19. Embrace the new normal. දැන් රටමට ආහිරු. රටවටා හිරු. පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ සොහොයුරෙකු වන රියාජ් බදුදීන් අද අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කරනු ලැබුවා. එමගින් ඔහු වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. පූගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් තරුණයෙකු හදිසි ආසනීප වී රෝහල්ගත කිරීමෙන් පසු මේ යාම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර අදාළ තරුණයා මුදල් සොරකමක් සිදු කර ඇති බව පවසමින් අත්අඩංගුවට ගැනීමට පෙර පොලිසිය සහ තවත් පිරිසක් නිවසට පැමිණ පහර දුන් බවට ඥාතීන් චෝදනා කළා. ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්වය කර ගන්න. නැවත හමු වෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.